ඉන්දියානු සාගරයේ විශිෂ්ටතම උපක්‍රමික හා වාණිජ පිහිටීම සහිත මේ සුන්දර දිවයින මානව ශිෂ්ටාචාරයේ ඓතිහාසික පරිච්ඡේද රසක් සියවස් ගණනාවක් පුරා සාක්ෂි ලෙස තබා ගනිමින් නිදහස් වූ රටක්. සංවර්ධනයේ මිත්‍යාවෙන් මායම් වූ විලෝපිකයෙකුට අද මේ රට නතු වී තිබෙනවා. ඒ හරහා ගැනුණු අසංවර වාණිජ ණය දේශපාලන ගොදුරක් ලෙස මේ විලෝපිකයා නිහඬව අනුභව කරන්නේ නව යටත් විජිතකරණය සේද මාවත ලෙස නාමකරණය කරමින්. In pursuing the Belt and Road Initiative, we will not resort to outdated geopolitical maneuvering. What we hope to create is a big family of harmonious coexistence. CCP නායකයාගේ ඉලක්කය ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික ණය උගුලක පටලවා හම්බන්තොට බරාය චීන නාවික කඳවුරක් බවට පත් කිරීම බව ඉන්දියානු රාජතාන්ත්‍රිකයින් මෙන්ම ඇමරිකානු හිටපු උප ජනාධිපතිවරයාද ප්‍රකාශ කළා. නමුත් හිටපු ශ්‍රී ලංකා අගමැතිවරයා කියන්නේ එය දිගුකාලීන සංවර්ධනය බවයි. When we have made arrangements for the management and the successful and the long-term success of the Hambantota harbour. We were never to give the control of the port to China. Yes. So that was a mistake. China is a good friend of ours and we need their assistance to develop. I'm not afraid to say that was a mistake. එම අත්වැරදීමේ ප්‍රතිඵලය වුණේ ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය ගුණාකාර කිහිපයකින් ඉහළ යාම පමණයි. Giving total control for a long period or majority 85% is a very high stake. වසර 99ක්. ඒ කියන්නේ අලුත් පරම්පරාවන් 10ක්. ඒ වගේම ලංකාවේ අනාගත ජනාධිපතිවරු 10 දෙනෙක් වසර 99ක් පුරා මේ චීන ණය උගුලට ගැටගසා තිබෙනවා. හම්බන්තොට වගේම පාකිස්තානයේ ගෞතම් වරායත් දැන් චීන ණය උගුලට හසු කරගෙන අවසන්. ඒ වගේම මියන්මාරය හා කැම්බෝඩියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් 4ක් චීනයේ මේ මාරාන්තික සේදමාලයට ගෙලදී තිබෙනවා. CCP පාලකයාගේ අපේක්ෂාව ආසියානු, අප්‍රිකානු, ආස්ට්‍රේලියානු හා යුරෝපානු මහද්වීප 4 වට කර ගනිමින් චීන නාවික කඳවුරු ඉදිකිරීමයි. ඒ වගේම තමන් නතු කරගෙන සිටින රටවල බුද්ධි තොරතුරු එක්රැස් කිරීමත් මේ චීන සැකස්කරුවන්ගේ තවත් කාර්යයක්. The smaller the country, the heavier the hand of Beijing. Through its Belt and Road Initiative, for example, the PRC is leveraging its overseas investments to force other nations into suboptimal security decisions. Genuinely, we don't want to get involved in these things, but please understand that, and rather than putting pressure on us, understand us and get involved in economic development of this country jointly. India, Singapore, Japan, especially, and Australia to come and invest here. Right. So that don't allow only China to invest. To dominate. Yeah. ඉන්දියානු සාගරයනුත් ඔබට අට්ලාන්තික් සාගරයේ කැරිබියන් දූපත් දක්වාම චීන ආක්‍රමණය CCP ඉලක්කය බව පැහැදිලි. ඒ සඳහා පහසු රටවල් 17ක උපක්‍රමික වරායන් චීන නාවික කඳවුරු හා ඉදිරිපෙළ හමුදා මෙහෙයු මූලස්ථාන බවට පත් කිරීම සේදමාවත ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණයි. චීන PLA හමුදාව හා සිවිල් ජනතාව ඒකාබද්ධ කරන ව්‍යාපෘති එහි ක්‍රමවේදය සකස් කර දෙන යාන්ත්‍රණය හා එය තම යටත් විජිත කරන සිහිනය බව CCP පාලකයාගේ ප්‍රකාශවලින්ම පැහැදිලි. ආසියානු, අප්‍රිකානු හා යුරෝපානු මහද්වීප තුනේ පිහිටි මලේසියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඉතාලිය හා ජිබුටි යන රටවල් මේ වන විට දරුණු ලෙස චීන ණය අත්අඩංගුවේ පත්ව සිටිනවා. චීන ආක්‍රමණයේ සීග්‍ර ව්‍යාප්තියක් සහිත කලාපය වන්නේ අප්‍රිකානු මහද්වීපය. මදසරු හෝ ශූන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය, අවම සාක්ෂරතාවය, දුර්වල රාජ්‍යපාලනය, දූෂණය හා අල්ලස ගාන අප්‍රිකානු දඩබිම චීන විලෝපිකයා පහසුවෙන් ඉලක්ක කරගන්නවා. කෙන්යාවේ මොම්බාසා වරාය චීන ණය උගුලට හසු වූ අලුත්ම ගොදුරයි.
මෙමගින් CCP ඉලක්කය වන්නේ ඉන්දියානු සාගරයේ බටහිර පිවිසුම උපක්‍රමික ලෙස තම ග්‍රහණයට නතු කර ගැනීම. ලයිබීරියාව, මාලි රාජ්‍ය හා දකුණු සුඩානයේ දැනටමත් ස්ථිර චීන හමුදා කඳවුරු පිහිටවා අවසන්. චීන ණය සමීකරණය දැන් ඔබට පැහැදිලි ඇති. දැන් අපි ඉන්දියාවේ ආරක්ෂක හා වාණිජ උපාය මාර්ග විමසා බලමු. ඉදිරි දශකයේ ඉන්දියානු සාගර කලාපයේ සමස්ත දිශානතිය වෙනස් කරන ප්‍රධානතම බලපෑම්කරුවන්නේ ඉන්දියාවයි. ඉන්දියාව තම ශක්තිය සපයාගන්නේ තනිවම නොවේ. ඒ ඇමරිකාව, ජපානය හා ඔස්ට්‍රේලියාව සමග වූ කොඩ් රටවල් එකමුතුව හරහායි. ඊට හොඳම උදාහරණය වුණේ පසුගේදා ඉන්දියන් සාගරයේ මේ සිව් රටවල් එක්ව පැවති දැවන්ත මලබා නාවික යුද අභ්‍යාසයයි. මෙවර මලබා නාවික යුද අභ්‍යාසයේ ඇත්ත අරමුණ වුණේ චීනයට දැනෙන ලෙස අනතුරු ඇඟවීම. මේ එම නාවික අභ්‍යාසයේ දර්ශන පෙළක්. මේ නාවික අභ්‍යාසයට ඇමරිකානු නාවික හමුදාවේ USS නිමිට්ස් න්‍යෂ්ටික බලපන්ති නෞකාව පෙරටු කරගනිමින් ඉන්දිය නාවික හමුදාවේ INS වික්‍රමාදිත්‍ය ගුවන්යානා රැගෙන යන නෞකාව ඇතුළු රටවල් 4ෙම මිසයිල ප්‍රහාරක නෞකා න්‍යෂ්ටික සබ්මරීන් ඇතුළු 80කට වැඩි නාවික බලඇණියක් එක්ව සිටියා. U.S. and Indian naval forces, alongside our Japanese and Australian partners, have proved the ability to operate together across a broad range of missions. Our carriers and their embarked air wings have executed missions together. U.S. and Indian maritime patrol aircraft have integrated with our ships and aircraft, effectively demonstrating our ability to hunt submarines and execute live fire events. චීන සබ්මරීන් හා නිරීක්ෂණ නෞකා මේ ඔබ දකින පරිදි ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ අද ඊයේ සිට නොවේ. මේ චීන සර්කස්කරුවන් ඉන්දිය සාගරයේ ඛනිජ නිධි සොයන ගමන් දියට ඩ්‍රෝන මෙහෙයුම් සිදු කිරීමද දැන් අතටම හසු වී තිබෙනවා. Malabar 2020 also helps us reassure the international community about our collective commitment to a free, open, inclusive and a rules-based Indo-Pacific. ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල ආර්ථික මුහුදු කලාපේ නීති විරෝධී ලෙස චීන සබ්මරීන සිදු කරන හොරා පොලිස් සෙල්ලම නවතා දැමීමද මේ නාවික අභ්‍යාසයේ තවත් අරමුණක්. චීනයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි ලෝකයේ වාණිජ්‍ය ගමනාගමනෙන් 3/2කට හිමිකම් කියන්නේ ඉන්දියාව සතු ඇති මලක්කා සමුද්‍ර සන්ධියයි. එහි උපක්‍රමික බලය ප්‍රධාන වශයෙන් රටවල් 4කින් ආරෝපණය වන නාවික හා න්‍යෂ්ටික යුද ශක්තිය චීනයට වෙළඳ සුනාමියක් විය හැකි බව CCP පාලකයට සිහිපත් කර දීමද ඉන්දියාවේ අරමුණක් වුණා. මේ INS වික්‍රමාදිත්‍ය රුසියාවේ නිෂ්පාදිත MiG-29 ප්‍රහාරක ජෙට් යානා 26කින් ඇය සමන්විතයි. මේ ඉගිල යන MiG-29 සූදානම් වන්නේ USS නිමිට්ස් වෙත ගුවන් ආචාරයක් සමගින් සමාන්තර පියාසරියකට. මේ නෞකා දෙක කේන්ද්‍ර කරගනිමින් MiG-29 හා F-18 Super Hornet ඉන්දියානු සාගරයේ එකට පියාසරීම දුර්ලභ සිදුවීමක්. නමුත් චීනයේ අශිෂ්ට හා කුපිත කරවන හැසිරේ ඉන්දියන් සාගරය යුද නෞකා හා ප්‍රහාරක ජෙට් යානාවන්ගෙන් ගහන කලාපයක් බවට දැන් පත් කර තිබෙනවා. චීන තර්ජනය මැඩලීමට ඉන්දිය නාවික හමුදාවේ INS වික්‍රමාදිත්‍ය හා INS වික්‍රාන්ත් ගුවන් යානා රැගෙන යන නෞකා පිළිවෙලින් ඉන්දියන් සාගරයේ බටහිර කොරිඩෝවේ හා නැගෙනහිර කොරිඩෝවේ උපක්‍රමික හරයන් සහිතව මෙහෙයුම්වල නිරත වීමට නියමිතයි. ඒ සඳහා ඉන්දියාව ප්‍රබල ආරක්ෂක උපාය මාර්ග කිහිපයක් අනුගමනය කරනවා. ඒ අතරින් ප්‍රංශයේ දසුල්ට් සමාගමේ රාෆෙල් වර්ගයේ සිව්වන පරම්පරාවේ
අධිතාක්ෂණික ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගැනීම ප්‍රධානයි. මේ වන විට ඒ ජෙට් යානා 10ක් ඉන්දියාවට ලැබී තිබෙනවා. ඉතිරි ජෙට් යානා 26 මේ වසර අවසානයට පෙර ඉන්දියාවට ලැබීමට නියමිතයි. මේ ගනුදෙනුවත් සමග ඉන්දියාව උත්සාහ කරන්නේ ඉන්දියන් සාගරයේ බටහිර කොරිඩෝවේ බලය තහවුරු කර ගැනීම බව පැහැදිලි. මොරිෂස් දූපත ආසන්නයේ පිහිටා ඇති ප්‍රංශයට අයත් රියුනියන් අයිලන්ඩී පිහිටා ඇති නාවික කඳවුරේ සිට මෙහෙයුම් කිරීමට මේ අවබෝධයත් සමග ඉන්දිය නාවික හමුදාවට අවස්ථාව උදා වෙනවා. මේ අනුව චීනය කෙන්යාවේ මොම්බාසාහි ඉදිකරමින් සිටින චීන වරාය හා නාවික කඳවුරේ බලය උපක්‍රමිකව නිෂේධනය කිරීමට ඉන්දියාවට හැකියාව ලැබෙනවා. මීට අමතරව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය මාලදිවින හා මොරිෂස් අවට ඇති කුඩා දූපත්ද සම්බන්ධ කර ගනිමින් නව නාවික සංනිවේදන රේඩාර් ජාලයක් නිර්මාණය කිරීමද දැන් ආරම්භ කර තිබෙනවා. We have a security-wise, strategic security-wise India first policy because we should not be, we can't afford to be a strategic security threat for India, period. ඉන්දියානු නාවික හමුදාවේ දෙවන ගුවන් යානා රැගෙන යන නෞකාව වන INS වික්‍රාන්ත් තවත් මාස කිහිපයකින් මෙහෙයුම් වලට එක්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ප්‍රහාරක අවශ්‍යතා වෙනුවෙන්ම ඇමරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ F-18E F Block 3 වර්ගයේ සුපර් හෝනට් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාද සමගින් ඇමරිකානු න්‍යෂ්ටික බලපන්ති නෞකාවල දැනටමත් බහුලව භාවිතා කරන්නේ මේ F-18 සුපර් හෝනට් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානායි. මේ සමගින් ඉන්දිය නාවික හමුදාවේ ප්‍රහාරක ශක්තිය ගුණාකාර කිහිපයකින් ඉහළ යනු ඇත. මීට අමතරව එයාර් ටු එයාර් කම්බැට් මෙහෙයුම් සඳහා ඉන්දියාවේ ප්‍රහාරක අවශ්‍යතාව වෙනුවෙන්ම ඇමරිකාවේ ලොක්හීඩ් මාර්ටින් නිපද වූ F-21 ප්‍රහාරක ජෙට් යානා 110ක් ඉන්දිය ගුවන් හමුදාවට එක්වීමටද නියමිතයි. ඉන් බලගෙන කිහිපයක් මලකා සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඇති ඉන්දියාවට අයත් නිකෝබා දූපතේ පිහිටි ගුවන් කඳවුරේ මෙහෙයුම් සඳහා එක්වනු ඇත. මීට අමතරව ඉන්දිය ගුවන් හමුදාව සඳහා අපේ කලින් වැඩසටහනකදී සාකච්ඡා කළ අලුත්ම F-15EX වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 114ක් මිලදී ගැනීමටද ඉන්දියාවේ අවධානය යොමු වී තිබෙනවා. එවගේම ඉන්දිය නාවික හමුදාවට බෝයිං සමාගමේ P-8 Poseidon වර්ගයේ නාවික ආවේක්ෂණ ගුවන් යානා 12ක් මිලදී ගැනීමටද ඉන්දියානු රාජ්‍ය දැන් තීරණය කර තිබෙනවා. මීට අමතරව චීන සබ්මරීන ඉන්දියානු සාගර කලාපයට ඇතුළු වීම වළක්වාලීම සඳහා ඉන්දියාව දැන් තාක්ෂණික ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඉන්දියාවට අයත් අන්දමන් නිකෝබාර් දූපත් සමූහයේ උතුරේ සිට දකුණට මලක්කා සමුද්‍ර සන්ධියේ මුවදොරද ආවරණය වන පරිදි. මේ අනුව නාවික සැතපුම් 600ක් පුරා මේ අධි සම්ප්‍රේක්ෂණ ශබ්ද සංවේදක පද්ධතිය සාගර පතුලේ ඉදිකරෙනවා. චීනයට එරෙහිව ඉන්දියානු සාගරයේ යුදමය ප්‍රවේශය ඉදිරි දශකය තුළ තවත් උද්වේග කරන තීරණ කිහිපයක් දැන් ඉන්දියාව ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒවා පැහැදිලිවම නාවික හා වාණිජ්‍ය ක්‍රියාමාර්ග සමග අන්තර්ග්‍රහණය කිරීම තුළින් ඉන්දියාවේ ආක්‍රමණශීලී පිළිවෙත පැහැදිලි. එහි පළමු අධීර ලෙස ඉදිරි වසර 5 තුළ අන්දමන් හා නිකෝබාර් දූපත්හි අලුත්ම වාණිජ්‍ය වරායක් ඉදිකරනවා. එහි ප්‍රමුඛ අරමුණ වන්නේ ඉන්දියානු සාගරයේ ප්‍රධාන ප්‍රති අපනයන වෙළඳපොලේ නාවික කේන්ද්‍රය බවට පත්වීම. දැනට එම වෙළඳපොලේ ප්‍රධානම සේවා සපයන්නා වන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය. මේ සියල්ලටම අමතරව ඉන්දියාව අන්දමන් නිකෝබාර් දූපත් සමූහය පර්ල් හාබර් හා ගුවාම් වැනි යුදමය පහසුකම් සපයන සේවා හා සැපයුම් සංකීර්ණයක් නාවික හා ගුවන් කඳවුරු පද්ධතියක් ලෙස ඉදිකිරීම සඳහා දැන් එහි ප්‍රමාණාත්මක ඉංජිනේරු සමීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රධාන සේවාලාභීන් වන්නේ ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය වැනි ඉන්දියානු යුදමය සහයෝගිතා රටවල්.
මේ අනුව ඉදිරි දශකය තුළ ඉන්දියානු සාගරය තුළ මතුවන වාණිජ තරගය හා චීනයේ කෝපාවිෂ්ට ක්‍රියාමාර්ග නිසා ඇතිවිය හැකි න්‍යෂ්ටික යුදමය අවදානම ගැන සැලකිල්ලට ලක්කිරීමත් දැන් සිදු කළ යුතුයි. ඉන්දියාවේ කලාපීය ආරක්ෂක ක්‍රියාමාර්ග සමග ශ්‍රී ලංකාව වැනි ඉන්දියානු සාගරයේ අනෙක් රටවල් එකට සිටිය යුතු නමුත් සිය ආර්ථික ස්වාධීනත්වය හා ජාතික අනන්‍යතාවය විකෘති කර ගැනීමද නොකළ යුතුයි. එදා ආදම්ගේ පාලම, රාමාගේ පාලම සේතු සමුද්‍රම් ලෙස අර්ථකැන් වූ ඓතිහාසික සංස්කෘතික හා වෙළඳ සබැදියාව යළිත් රැකගනිමින් ආරක්ෂාවද තහවුරු කරගනිමින් ශ්‍රී ලාංකේය ආර්ථිකයේ පහළුම් හදවත මෙවර නිදහසේ රැකගැනීමට හැකිවේද.